මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අනුරාධපුර පදිංචි රිද්මා ජයවීර මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අංක 516 37 ලිපිනේ පදිංචි 50 වන ජන්මදිනයේ යෙදෙන රිද්මා ජයවීර මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. වසර කිහිපයකට පෙර මියගිය එස් විල්වරාජා පියාණන් සහ අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිව සිට අපවත් වී වදාළ හග්ගමුවේ විසාකාසිල් මාතාවට අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. මල්ලිකා ජයවීර මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්ම දානයේ කුසල බලයෙන් ඊ타ම ඉක්මන් භවයකදී සියලුම ඥාතීන්ට සහ සියලු ලෝක වාසීන් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වේවා වාසනාව වේවා. දේශකයන් වහන්සේ ඇතුළු සීලම ස්වාමීන් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවමයකෝ භික්ඛවේ අප්පකාසත්තා තේ ධම්මං සුත්වා ධාරේති. අතකෝ බහුතරාය සත්තා ධම්මං සුත්වා න ධාරේති. නවවසරේ උදාවත් සමග ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ ධර්මදේශනාවන් වලට සවන් දෙන සදහැවර පින්වත්නි, සමාජයේ පවතින දුර්වලකමක් තථාගතයන් වහන්සේ පෙන්වා දුන්න ආකාරය පැහැදිලි කරන්නටයි මේ සෝදානම් වෙන්නේ. සූත්‍ර දේශනාවල තිබෙනවා එකම දෙයක් උපමාවට අරගෙන විවිධ කාරණා ඒ ඔස්සේ පැහැදිලි කරපු සූත්‍ර දේශනා 10 5 25 විතර. එබැවින් ඒවට ඒ එකම දේ කියන එකට කියනවා පෙయ్యాල කියලා. අන්න එහෙම දඹදිවවත් ජම්බුදීපයේ පවතිනා වූ ලක්ෂණ දෙකක් මුල් කොටගෙන මිනිස් සමාජයේ සිත්වල පවතිනා වූ ගති ලක්ෂණ විස්තර කරපු සූත්‍ර ටික තමයි ජම්බුදීප පෙయ్యాල කියන්නේ. මින් පෙර යම් යම් අවස්ථාවලදී මෙබඳු ධර්ම දේශනා කීපයක් අපි කරලා තියෙන්න පුළුවන්. ඒක පෙయ్యాලයක් වෙන හැටි කියලා ඉන්න ඕන. උන්වහන්සේ වදාරනවා මහණනි මේ දඹදිව අති සුන්දර තැන් ඉතා ටිකයි තියෙන්නේ. වන ගහන හෝ ජලාශ හෝ මල්ුයන් හෝ වශයෙන් ගත්තාම ටිකයි තියෙන්නේ. අසුන්දර තැන් හෙවත් කටුපඳුරු නැත්තම් බෑවුම් නැත්තම් හෙල් ඒවා අති විශාල ප්‍රමාණයක් තියෙනවා. සමස්තය ගත් කල සුන්දර තැන් ටිකයි අසුන්දර තැන් ගොඩයි. මේ සුන්දර තැන් ටික සහ අසුන්දර තැන් ගොඩ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සමාජයට ආදේශ කරලා දේශනා කරනවා. ඒව මේකෝ භික්කවේ සත්තා. අන්න ඒ වගේ තමයි මහණෙනි මේ මිනිස් වර්ගයා ය අප්පකා යම් අල්ප ප්‍රමාණයක් තමයි තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අහලා ධර්මයේ දරන්නේ. දරනවා කියන්නේ පාඩම් කරගන්නවා මතක තියාගන්නවා කියන එක නෙමෙයි. ධර්මයට ප්‍රවිෂ්ඨ වෙනවා. එහෙම නැත්නම් අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙනවා. සද්ධර්මයට පැමිණීම කියන වචනයක් පෙන්නනවා. ඒ තමයි අර සුන්දර තැන් ටික. අතකෝ ඒ සත්තා බහුතරා. ඒ වුණාට මේ මිනිස් වර්ගය අතර බොහෝ දෙනෙක් බණ නම් අහනවා.
හැබැයි සද්ධර්මයට පැමිණෙන්නේ නැත්නම් ධර්මයේ දරන්නේ නැහැ කියලා පෙන්වලා තිබෙනවා. ඒක නම් එදත් අදත් ඉදිරියටත් සමාජයේ තියෙන දෙයක් තමයි. අපි යථාර්ථයේ තේරුම් ගන්නව ඇරුණාම ඔක්කොටම සද්ධර්මයේ දෙන්න දඟලන්න ඕන නැහැ. නමුත් මේ සද්ධර්මය නොදරන්ට හේතුන කාරණා ටිකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. අපි අතින්ම වුණා වූ අපි කියන්නේ සමාජය අතින්ම සිදු වුණා වූ ප්‍රමාදයක් වශයෙන් මම ඒක දකින්නේ. ඔය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ශික්ෂාපද පැනෙව්වයින් පස්සේ උන්වහන්සේ වදාරයි කියනවානේ ශික්ෂාපද කුඩා ඒවා ඕන නම් අයින් කරගන්නයි කියලා. නමුත් අද දක්වා කුඩා ඒවා තීරණය කරගන්න බැලුව ඒක අයින් වුණේ නැහැ කියලා පෙන්නනවා. මොකද කුඩා ඒවා අයින් කළා නම් ඊළඟ ලෝකේවත් කුඩා බවට පත් වෙනවා. අනෝගේ මේ සමාජයවල පවතිනකොට මේ චාරිත්‍ර ඒවා පරාර්ථයට අනුව ආත්මාර්ථයට අනුව උගත්කමට අනුව නුගත්කමට අනුව වෙනස් වෙනවා. මෙන්න මෙතන මේ ධර්මයේ දරන්නේ නැති වෙන මම මෙතන පැහැදිලි කරන්නේ පළමුව ධර්මයේ දරන අයගේ ටික නෙමෙයි. ධර්මයේ නොදරන අයගේ හුඟ සහ ඒ හේතු පෙන්නලා ධර්මයේ දරන්න ඕනකම පැහැදිලි කරන්න කල්පනා කරන්න. ඔබ කල්පනා කරලා බලන්න සියවස් 2 3 4ක් ඔස්සේ නැත්නම් සියවස් 7ක් 8ක් 9ක් ඔස්සේ දැනට සියවසකට පෙර ජීවත් වුණා වූ අපේ බෞද්ධ පවුල්වල අයට සංසාර දුක්ඛය ගෞතම සාසනය තුළ නිමා කර ගන්නට පුළුවන්කමක් තියෙනවායි කියන විශ්වාසයක් සිට එකකටවත් තිබුණද මම දන්නේ නැහැ. ගෞතම සසුන යොදාගෙන පින් රැස්කොට අනාගත බුදුවරයෙක් හමු වුණයින් පසුව තමයි මේ දුකට හේතු අයින් කරගන්න කල්පනාවක් තිබුණේ. එවිට ධර්මදේශනා සහ ධර්මශ්‍රවණය කිරීම දුක තුනී කරගන්නා වූ ධර්ම අවබෝධය පිණිස කරන දේවල් බවට පත් උනේ නැහැ. අන්න එහෙමයි ධර්මදේශනාවල මුඛ්‍ය පරමාර්ථය අතහැර නිවෙස්වල 7000 මාත පින්කම් වල දේවා මියගේ අයට පින් දෙන්න කියන බණ බවට පත් උනේ. එතකොට ඇහුවත් නැතත් කමක් නැහැනේ. අවසානයේ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරනවා. ආපු අය කාලා බිල යන්න යනවා. ඒ වගේම මේ දරනවා කියන එක ටිකක් ගැඹුරු වචනයක්. මතක තබා ගැනීම පාඩම් හිටීම නෙවෙයි ඒකෙන් පෙන්නන්නේ. අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වීම. අවුරුදු 75ක් 85ක් පිරෙන 95ක් පිරෙන මාධ්‍යවල සිට අද දක්වා ඇති වෙන මාධ්‍ය ශ්‍රව්‍ය දුස්සේ ගොඩක් තියෙනවා මේ රටේ. ආරම්භය හොයලා බැලුවොත් ඒ ධර්මදේශන ආරම්භ කරපු කාලේ ප්‍රභූත්වයෙන් යුක්තව සතියකට එකක් බැගින් ආය කිරීමකින් තොරව ධර්ම දානය සඳහාම කරපු දේවල් බවට හොයාගන්න සාධක තියෙන්න පුළුවන්. වර්තමානයේ දායකත්වයේ කොතරම් වෙනස් වෙලාද කියනවා නම් ඒ සද්ධර්මයේ නැත්නම් ධර්මයේ දීමේ මුක්ත පරමාර්ථයෙන් ධර්මදේශනාවන්ට සවන් දෙන නැත්නම් මූලිකාත්ව දායකත්වයේ දරණ අය ඉන්නවද කියලා හොයලා බලන්න වෙනවා. එහෙම අයත් ඉන්නවා. අපි පුණ්‍යානුමෝදනලා අපි දකිනවා මොකක්වත්ම තොරතුරක් කියන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරන මේ ධර්මාවබෝධය ලබා ගනිත්වායි කියලා ප්‍රාර්ථනා කරන අය. නමුත් අර එබඳු ධර්මාවබෝධයක් කෙසේ වෙතත් මියගිය ඥාතීන්ට පින් දීම සඳහාම ධර්මදේශනා සංවිධානය කරන ප්‍රචාරය කරන අයත් තාම ඉන්නවා. අර බහුතර සත්තා පැත්ත එහෙමයි තියෙන්නේ. මම මේ හැම දෙනාට මතක් කරන්නේ මෙන්න මෙහෙම කාරණයක්. අලුතින් අහන අයටයි මේවා කියන්නේ. තථාගතයන් වහන්සේගේ කාලය ගන්න උන්වහන්සේ ධර්මදේශනා කරපු හැටියක් තිබෙනවා. උන්වහන්සේ නිවෙස් වලට වැඩම කරලා දන් වළල්ලා තිබෙනවා. අනතුරුව දානේ ආනිසංස දේශනා කරමින් මියගියාට පින් දෙන බණ කියලා තියෙන 99 වෙනි බණ වශයෙන්. 99 වෙනි බණ තමයි ඒ පින්කමේ ආනිසංස ඒවා ලැබෙන හැටි, දුන්න අයට ලැබෙන හැටි, අනුමෝදන් වෙන අය ඉන්න තැන ලැබෙන හැටි ඔක්කොම කියනවා. උන්වහන්සේ මහගමග ගමන් කරද්දී ශාලාවකට ප්‍රවිෂ්ඨ වෙද්දී අහන අයගේ ප්‍රශ්නයක් අහපුවාම සූත්‍ර දේශනා කළා නම් ධම්ම කරුණු පැහැදිලි කරා නම් මේ දේශනා එකකවත් අග
ඒ බනාසා සතුටුහ කියලා තියෙන වැරුණහම බුදුර භික්ෂුන් වහන්සේලා ඒක අහලා ප්‍රමෝදයට පත් වුණා කියලා තියෙන වැරුණහම ආනන්ද හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මා විසින් මේ ඇසූ සූත්‍රයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ අහවල් අයට පින් දීලා ධර්ම දේශනාව අවසන් කරයි කියලා වදාරලා නැහැ. එහෙම කළා නම් හංගන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා තේරුම් ගන්න ඕන 9 බණ වෙනයි කරුණු පැහැදිලි කරන බණ වෙනයි. 9 බණ ගෙදරදී දානයක් දීලා කරගන්න පුළුවෙනි. මේවා ඊට වඩා හොඳ පරමාර්ථකින් යුක්ත ලෝකෙට ධර්ම දානය දීම තුළින් සදහම් අවබෝධය ලබාගෙන මිනිස් සමාජය හොඳ පැත්තට හරවගන්න ධර්ම දේශනා බවට පත් කරගන්න නුවණ ලැබෙන්න ඕන අපේ අයට. ඒ එකක්වත් වැරදි කියලා හෝ විවේචනය කරන්න අපට ඕනකමක් නැහැ. නුවණ ලැබෙන්න ඕන. දැන් අන්න අපි මුල් පදේ ගනිමු. දෙවෙනි පදේ ගනිමු. අතකෝ සත්තා බහුතරායේ ධම්මං සුත්වා. මේ මිනිස්සු අතර ඉන්න බොහෝ පිරිසක් යම් දහමක් අහලා දරන්න නැති අය ඉන්නවා නම් වැඩි. ඒකට හේතු මොනවද තියෙන්නේ? ඒකට හේතු ධර්මයේ කියන පදයේ අර්ථය ගැඹුරට යන්නේ නැති එක. සූත්‍ර දේශනාවකට කතාන්දරයකට කවි පන්තියකට අතීත සිද්ධියක් විවරණයට චරිත කතාවක් විවරණයට මේ සේරටමත් අපි ධර්ම කියලා කියනවා. ධර්ම දේශනා කරනවා. නමුත් ඒවා දරන්න දෙයක් නැහැනේ. ඔය ඉතිහාසය සම්බන්ධයෙන් නම් ළමයින්ට තියෙන මතක තියාගෙන උත්තර ලියන්න. සිදුවන දෙයක් අපිට ආපහු හදන්න බෑනේ පාඩම් කරගත්තයි කියලා. ඒ නිසා මේ ඉතිහාසය විවරණය කිරීමක් හෝ පුද්ගල චරිත විවරණයක් හෝ පුද්ගල චරිත විවරණයක් නම් තව ටිකක්වත් ආදර්ශයට ගන්න පුළුවන් ආදර්ශයටවත් ගන්න. ධර්මදේශනයක් වෙන්නේ නැහැ. කුමක්ද ධර්මදේශනයක් වෙන්නේ? බවා රාමා භික්ඛවේ පජා භව රතා භව සම්මුදිසා ඕන් ඔබේ චරිත ලක්ෂණය උන්වහන්සේ වදාරනවා. ප්‍රජාව භවය ස්ත්‍රී නවාතැන් පතක් බවට පත් කරගෙන එහි ඇලිලා ඉන්නවා එයින් සතුටු වෙනවා. ඒ ඇලීමේ සහ සතුටු වීමේ තියෙනා වූ ආධිනව පැහැදිලි කරමින් සා සතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. අන්න ධර්ම දේශනා කරන්නේ කුමක් සඳහාද? භව ගාමිත්වය සඳහා නෙමේ භව නිරෝධය සඳහා. මොකද්ද මේ භව ගාමිත්වයයි භව නිරෝධයයි කියන්නේ? ගාමි, මන්ද ගාමි, ශීඝ්‍ර ගාමි වහලා කියනවා. ගාමි කියන්නේ ගමන් කරන කියන එක. ඒකේ භව ගාමි භවයේ ගමන් කරන්න හේතු වෙන. දෙපයින් ගියේ නැති වුණාට ගාමිත්වයක් තියෙනවා. භව ගාමිත්වය බුදුරජාණන් වහන්සේ 15 හැදී තිබුණා. ඔබ බුදුදහම දැනගත්තත් නැතත් වෙනත් ආගමක විතුනත් වෙන රටක විතුනත් ඔබ භවගාමීත්වයේ භවගාමී චරිතයක් මන්දයත් ඔබට ස්වභාවයෙන් මේක හිමි වෙනවා. ඒක එහෙම වෙන බවත් බොහෝ දෙනා දන්නේ නැහැ. පුනර්භවයක් විශ්වාස කරන්නේ නැති අය එහෙම භවගාමීත්වයක් හිමි වෙනවා කියලා දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න ඔවුන් මැරෙනවට කැමතිද ඉන් එහාට පවතිනවට කැමතිද කියලා. මැරුණත් තමන් ඉස්සරහට ඉන්නවා නම් කැමති ඕන කෙනෙක්. ඒක තථාගතයන් වහන්සේ වදාරන්නේ සබ්බේ භායන්ති මච්චනෝ සබ්බේසං ජීවිතං ප්‍රියං. මරණයට බිය බැවින් එතනින් අතහැරුණාට එහාටත් ඉන්නවට කැමති. එහෙනම් මෙන්න මේ ජීවිතය අතහැරෙනකොට ඉදිරි ජීවිතයකට පැවැත්ම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම කියන එක මිනිසාගේ ජීවිතය තුළ නිරායාසයෙන් සිදුවෙන දෙයක්. භවගාමීත්වයට හේතු එකතු කරන එක. මන්දයත් අර භව රතා භව සම්මුදිතා නැත්තම් නිවහනක් කරගෙන ඉන්න අයට ඒකේ සැප තියෙනවා. ඒක ඉන්න කැමති. ඔවුන්ගේ දැක්ම හැටියට ඒක හරි. නමුත් තථාගතවරුන්ගේ දැක්ම හැටියට ඒක විශාල මුලාවක්. මම ওই හරි වැරදි දෙක පෙන්වන්න ගන්න උදාහරණයක් තියෙනවා. අපිට උදේ අවදි වුණාම ඉර පායලා බහැලා යනවා පේනවා. එතකොට හරිනේ.
අපි තමයි පෘථිවිය නතර වෙලා ඉන්නේ, ඉර තමයි පායලා බැහැලා යන්නේ. ඒ අපේ ඇහි දැක්මනේ. හරිද මේක? නෑ. සූර්යග්‍රහ මණ්ඩලය සමීක්ෂණය කිරීමේදී ඉර තමයි නතර වෙලා තිබෙන්නේ. පොළොව තමයි තමන් වටේ රවුමක් කරකමින් දවස් 365ට ඉර වටේ රවුමක් යන්නේ. අපට පොළොව ඉර යනවා පේනවා, ඇත්ත සිද්ධිය පොළොව යනවා. මේ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳ අවබෝධය අනිත් අනාත්ම සහ නිත්සුකාත්මය අතර අවබෝධයත් ඔන්නෝම පේන එක නෙමෙයි ඇත්ත සිද්ධිය වෙලා තිබෙන්නේ. එනිසා තථාගතවරු සමාජයට ධර්මයේ දේශනා කරන්නේ සුත්වා ධාරේති, අසා දරා ගැනීම සඳහා. ඒ ගැඹුරු අවබෝධයක් නැති ඕන නැති පුද්ගලයා ඒක යොදා ගන්න වෙනත් කර්තව්‍යයන් සඳහා. ධාරේති පැත්තකින් යනවා. නමුත් සුනාත ධාරේත චරාත කියන එකේ පෙන්නනවා. අහන්නත් ඕන, අනතුරු ඒක තේරුම් ගන්නත් ඕන ධාරේත කියන එකේදී, ඊට පස්සේ හැසිරෙන්නත් ඕන. එනිසා මේ බහුතරා සත්තා වලින් තව ටිකක් තෝරලා අපකා සත්තා වලට එකතු කර ගන්න අපට මේ ධර්ම කරුණු පැහැදිලි කරන්න ඕන. එනිසා අපට ගැඹුරු ධර්මයේ අවබෝධකින් තොරව භවගාමිත්වය හදා ගන්න පුළුවන්. භවගාමිත්වය හේතුඵල වශයෙන් ගත් කල අර ගාමී වෙන්නේ ත්‍රිවිධාකාර කර්මයන්ගෙන්. කර්ම කියන පදයට කර්ම කියලා ගන්න නැතුව ගන්න. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. පාප කර්ම භවගාමී, භව නිරේගාමී. පුණ්‍ය කර්ම භවගාමී, භව සුගතිගාමී. ධාන කර්ම භවගාමී, උද්ධම් භාග්‍ය සංයෝජනගාමී. ගාමී මිදිලා නැහැ. ඉතින් මේවායේ නරකයකට වඩා හොඳ එකක් තියෙනවා කියලා පෙන්නපම මිනිස් වර්ගයා ඒකට කැමැත්තෙන් ඒ ඔස්සේ යන්න බලනවා. ඒ නිසා අපට පෙනෙන මට්ටමින් සියල්ල හරි කියලා තීරණය ගන්න එපා. මව්පියන් හරි, ගුරුවරුන් හරි, ඒ වගේ හරි ඒගොල්ලෝ පැහැදිලි කරලා දෙන අවවාද ලෞකික මට්ටමින් හරි, වෛද්‍යවරයා කියන දේත් හරි, පොලිස් නිලධාරියා කියන එකත් හරි. වෛද්‍යවරයා පෙන්වන දේ සෞඛ්‍ය විද්‍යාවට හරි, නිලධාරියා පෙන්වන දේ නීතියට හරි. හොඳ නරක දෙක සතරට හරි. නමුත් ධාරේති දරන්න ඕන මොනවද? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. හොඳයි, අපි දැනට දරාගෙන ඉන්න දේ මොකද්ද? සමාජයක් වශයෙන් ජීවත් වෙනකොට අපි හැමෝම හොඳ අය කියලා හිතනවා. පුංචි පුංචි අඩුපාඩුවක් තිබුණොත් ඒ අඩුපාඩුව ලඝු කොට සලසන්න, පුංචි කරලා සලසන්න හේතුත් ඉදිරිපත් කරනවා. අනිත් අය මෙහෙම වුණාට මං එහෙම නෑනේ කියලා කියන්නේ. අපි පුද්ගලය වශයෙන් හොඳ බවට පත් කරන පුද්ගල සංවරයක් පිළි අරන් ඉන්නවා, අනුගමනය කළත් නොකළත් ශික්ෂාපද මට්ටමින්. සමස්ත සමාජයේ බුදු සමය යොදලා තිබෙනවා. ගෙදර ඉන්න ඕන නම් පන්සිල් වල ඉන්න, පොයට ඕන නම් අටසිල් ගන්න, පැවිදි ඕන නම් සාමන සීල් ගන්න, ඉතිහාස සීලයක් ඕන නම් අදි සීල සංඛ්‍යාත උපසම්පදාවට. මේ තුනේම අනාගත විපාක තියෙනවා. අනාගත විපාක භවගාමී, එකට වඩා එකක් හොඳයි. නරක එහෙම නැහැ. නමුත් මේ තුනේම ඉන්න අයට ධර්මයේ තේරුනේ නැත්තම් ධම්මං සුත්වා ධාරේත නැති බව ඔවුනොන්ම දැනගන්න ඕනේ. මන්දයත් මේ ප්‍රතිපදා තුනේම බව ගාමිත්වයක් තිබෙන්නේ. අපාය ගාමිත්වයට වඩා සුගති ගාමිත්වය හොඳයි. හොඳයි, වරදක් නෑ. නමුත් ගාමී වලින් මිදෙන්න බැරි වෙලා තිබෙනවානේ. එහෙනම් ඒ ගාමී වලින් මිදෙන්න වෙන කවුරු හරි කියලා දෙනවද? පාසලේ කියලා දෙනවද? වෙනත් ලෝකයකට ගියාම කියලා දෙනවද?
නෑ සා තථාගතෝ භව නිරෝධාය ධම්මං. බුදුවරුන්ගේ විශේෂත්වය ඒකයි. බුදුවරුන් ලෝට පහළ වී එලි කළ මේ කරුණ ඔබේ හමුවට ඔබේ කනට ඇහෙන්න ඔබ මනුස්ස ප්‍රතිලාභය ලබා තියෙන්න ඕන. අර ඔබ හරියට පෘථග්ජනයෙක් නම් ඔබ හරියට අපි ඉන්නවා ඉර පායලා බහැලා යනවා කියලා තැන ඉන්න ඒක හරි කියලා හිතන අය. නෝ ඔබට සූර්යග්‍රහ මණ්ඩලයේ හෝ මේ ඉගෙන ගන්න හම්බුනොත් ඔබ හිතාවිසු ඉරනම් පැහැලා බහැලා යන්නේ නැහැ. ඉර හැමදාම එතන තියෙන්නේ. අපි තමා කැරක යන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක අරක වැරදිනේ. ඇහැට පේන දේ වැරදි බලපුවාම. ඇහැට පේන දේ වැරදි හින්දා තමයි බුදුරජාණන් වහන්සේ නුවණක් පෙන්වන්නේ. ඥානං උදපාදි කියලා පෙන්වන්නේ. ප්‍රඥා චක්සුසයක් පෙන්වන්නේ. ආසවක්ඛේ ඥානයක් පෙන්වන්නේ. අන්න ඒ පැත්තට අපි ඒ පැත්තට යන්න ජීවිතේ වගකීම් අතහැරිය යුතුයි කියලා. ඒ පැත්තට යන්න පැවිදි වෙ යුතුයි කියලා. එහෙම එකක් නැහැ. අර ඉර සම්බන්ධයෙන් උදාහරණයක් දැක්ව වෙනස් කරගත්තාම නිවැරදිනවා වගේ ඔබට දැක්ම වෙනස් කරගන්න ඕන. කොහොමද ඒක පෙන්වන්නේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අනුපගම්ම නොපැමිණ මිත්‍යා දෘෂ්ටියට මිත්‍යා දෘෂ්ටිය නොපැමිණ සීලවා දස්සනේන සම්පන්නෝ. දැක්මෙන් යුක්ත වෙන්න වෙනවා. දෘෂ්ටියට නොපැමිණි සීලයක පිහිටන්න වෙනවා. අන්න ඒ දස්සනේන සම්පන්න වීම ඒ සීලවා කියන එක ධර්මය පිළිබඳ තේරුම් ගැනීම තුළින් ලැබෙන දෙයක්. ධර්මය යන්නට සරලාර්ථ ඕන තරම් යොදන්න පුළුවන්. ස්වභාව ධර්මයටත් ධර්මය කියනවා. වෙනත් ආගම් වලටත් ධර්මය කියනවා. හොඳ දේ කරනවටත් ධර්මය කියනවා. හොඳ දෙයට කැමති නම් ඒකට ධර්මය කියනවා. නමුත් ඒ තථාගතතුරු ලෝට හෙළි කරවා දාලා වූ ධර්මපදයේ අර්ථය ගැඹුරට ගෙනිච්චොත් ඕකද? අන්න ඒකයි හොයන්න වෙලා. දැන් එතකොට භවගාමිත්වය සඳහා සරණ වෙන ධර්ම වෙනයි. භව නිරෝධගාමිත්වය සඳහා සරණ වෙන ධර්මය වෙනයි. අරවටත් ධර්ම කියනවා. නමුත් ඔබ මේ ධර්මය දරාගන්න ඕන කෙනෙක් තේරුම භව නිරෝධගාමිත්වය සඳහා අදාළ ධර්මයේ කුමක්දයි තේරුම් අරගෙන දරාගන්න එක. නමුත් අර භවා රාමා භව රතා භව සම්මිතා වුණාම ඒක ඕක හිස් දෙයක්. එච්චර දේවල් අපට කරන්න ඕනකමකුත් නැහැ බෑ කියලා මහලා. තමන් දැනට රුචි කරන දේ ඊට වඩා හොඳින් හම්බ වෙනවා නම් ඒ මාර්ගය තෝරගන්න කැමතියි. දීකිරට බලලු සාකේ කියලා කියවනක් තියෙනවානේ. භව රාමා භව රතා භව සම්මුදිතා ප්‍රජාවට භවයේ රැඳී ඉන්න භවයේ සම්පත් හිමි වෙන්න පාරක් කවුරු හරි කියලා දෙනවා නම් ඒ ආගම මට හොඳයි කියලා තමයි පිළිගන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ලෝ පහළ වීමෙන් තථාගතයන් වහන්සේ සමාජයට ධර්ම දේශනා කිරීම තුළින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තුල සිදු වුණා වූ පරිවර්තනය ඇදුව මාරු වෙන එකද? කනවා කියන එකට වළඳනවා කියන එකද? යනවා කියනවට වඩිනවා කියන එකද? නිදනවා කියනවට සැතපෙනවා කියන එකද? මාරුව නෑ. මිනිස් සමාජය තුළම කිසියම් ආකාරයක වෙනස් පරිවර්තනයක් සිද්ධ වුණා. මේ පරිවර්තනයේ සිදුවෙන්න ඕන ඇඳුම් වල නෙමෙයි. මේ පරිවර්තනයේ සිදුවෙන්න ඕන සිතෙහි. අන්නේ ධම්මං සුත්වා ධාරේති කියන පදයෙන් බණ අසා තමයි මේ පරිවර්තනය වෙන්නේ. ඊට අදාළ බණක් අසන්න ඕන. නුවණ නැහැ කියලා හරි ගිහියන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා හරි දැන් මේ මාර්ගඵල අතුරුදහන් කියලා හරි ඒ බඳු තත්වයක් පදනම් කරන ධර්ම දේශනා කරන්නට යාමේදී මේ ධම්මං සුත්තා ධාරේති ධර්මයේ වෙනුවට
පැවැත්ම යහපත් කරන බව ගාමිත්‍ය ලබා දෙන කර්ම විපාකවල හොඳ පැත්ත වර්ණනා කරන එබඳු මාර්ගයකට යොමු කරන දහමක් කලක් තිස්සේ අහන්ට වුණ බැවින් බහුතරයකට ඊට එහා දහමක් තියෙනවා කියලා හිතන්නේ. අද ඊයේ දිනක මම ඔබට ධර්ම දේශනාවක් කරමින් ධම්මං සරණං ගච්ඡාමි පදේ පැහැදිලි කරලා ඇති අහන්න ඇති. ධර්මයේ සරණ වෙන්නේ අපාය යන්න, දිව්‍ය ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න නෙවෙයි. ඒවට සරණ වෙන්නේ කර්මය. මේ ලෝකේ ජීවත් වෙනකොට ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසායස කියලා මහා දුක් ටිකක් තියෙනවා නම් ලෝකේ ජීවත් වෙන්න ගියාම ඒ ටික නැතුව ඉඳයි ධර්මයේ සරණ වෙන්නේ. අතුරුපලයක් වශයෙන් භව ගාමිත්‍යයක් නැතුව යනවා. එහෙනම් සමාජයට රැකියාව තුළ, අධ්‍යාපනය තුළ, යාන වාහන තුළ, සම්පත් තුළ නිවීමක් අපේක්ෂා කළාට, සැපතක් අපේක්ෂා කළාට නිවීමක් නම් හම්බ වෙන්නේම නැහැ, සැපතක් ලැබෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ දැක්ම අසම්පූර්ණයි. දර්ශනේන සම්පන්න නැහැ. ඒ නිසා වුන් හොයන දේවල් තුළ හොයන දේවල් සියල්ල නොලැබීමත්, නොලැබෙන දේවල් ලැබීම තුළ විශාල කම්පනයකුත් සිද්ධ වෙනවා. මොකද වර්තමාන සමාජයේ අය ගිරනම. මම මේක මෙහෙම විග්‍රහ කරන්න. මේ සමාජයේ ඇතැම් අය පරපුරින් බෞද්ධෝ නිසා විහාරස්ථාන රැකගනිමින්, අලුතෙන් චෛත්‍ය ඉදි කරමින්, දන්සැල් හදමින්, අසරණයන්ට පිහිට වෙමින්, වන්දනාගමන් යමින්, කඨින පූජා පවත්වමින්, තව මෙකී සහ නොකී භාවනාත් කරමින් කියන දේවල් කරනවා. අන්තිමට කියනවා මොනවා කරලවත් හම්බුනේ නැහැ, තනසිමක් නැහැනේ. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? නමුත් සැනසීම ගෙනත් දෙන්නේ ධර්මයක සරණින්. මේ ලෝකේ ජීවත් වෙනකොට කිසියම් ආකාරයක චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ හැඟීමක් නිසා ඔබ දැවෙයිද, තැවෙයිද? ඒ ඔබට නැති කරලා දෙනවා. ඒ දැවීම, තැවීම නැති කිරීමම සැපක් නෙවෙයිද? අන්න ඒකට අර ධම්මං සුත්වා ධාරේති, බණාසා දරන්ට ඕන. එහෙනම් ඒකට ධම්මං සුත්වා වෙලා ඉන්න වෙනවනේ. මෙන්න මෙතනත් පොඩි හිදසක් තියෙනවා. මේ ධාරේති ක්‍රියාමාර්ගයට යන්න ඕන ධම්මං සුත්වා කියන එක පිළිබඳව බොහෝ දෙනා හිතන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ ඉදිරියේ භික්ෂුන් වහන්සේලා බව ප්‍රකාශ කරන්නේ යං අහං ධම්මං සුත්වා ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරෙයි යන්ති කියලා. මම ඔබ වහන්සේගෙන් යම් දහමක් අසා ඊට අනුව හැතිරෙන එක ආර පෙන්නන්නේ. ඉතින් මේවට පොඩි හේතු තියෙනවා. කවුරුත් ඒවා චෝදනාවක් වශයෙන් බාර ගන්න නැත්නම් හොඳයි. ඇතැම් විට ඔබට අර මගේ ළමා කාලය තුළ නැත්නම් මේ සරල ධර්ම දේශනා තුළ ඒ බඳු ගැඹුරට විනිවිද පෙන්වන දහමක් දේශනා නොවි කවි බණකට, ජාතක කතාවකට, චරිත කතාවකට, කතන්දරයකට, ඉතිහාසයකට මේවා ධර්ම දේශනා වශයෙන් ඉදිරිපත් කිරීම තුළ අදත් ඉන්නවා කතන්දර අහන එක බණ අහනවා කියලා හිතන අය. අපට බුදුන් වහන්සේ ගැන කතා කළ හැකි, දඹදිව ගැන කතා කළ හැකි, පොය 12 ගැන කතා කළ හැකි, පෙරහැරවල් ගැන කතා කළ හැකි. ඒක කතාවක්වත් ඔබ ගැන කතා කරපු එකක් වෙනවද? අත්තාහි අත්නෝනාතෝ කියන ඔබට ඔබම පිහිට වෙන්න ඕන. ඔබට පිහිට වෙන ආකාරය තේරුම් ගන්න, ඔබ පිහිටක් නැති කරගෙන ඉන්න ආකාරය තේරෙන්න ඕන. ඔබ මේ ක්‍රියා කරන ක්‍රියාමාර්ගය තුළ ඔබට ඔබ පිහිටක් නැහැ, ඔබ කරදරයකටපත් වෙන පාරක යමින් ඉන්නේ. එහෙනම් ඒ කරදරයට පාරෙන් යන පාරෙන් ගැලවෙන්න ඔබට ඔබ පිහිට කරගන්න වෙනවා.
දැන් කල්පනා කරලා බලන්න. පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා. එහෙම නැත්නම් ඔබ ඔය කරයි කියලා සඳහන් කරන්නව අනිකුත් ක්‍රියාමාර්ග තුල ඔබ ත්‍රිලක්ෂණය හෝ චතුස්සත්ත්‍ය හෝ පටිච්චසමුප්පාද නිරෝධය හෝ කර්මක්ෂය කිරීමේ කර්මය හෝ අප්‍රමාදය හෝ මරණ සතිය හෝ භාවිතා කළාද? නැහැ. භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. නිකම් බෑ භාවිතා කරන්න බොහෝ කොට භාවිතා කරන්න ඕන. එතකොට තමයි අභිඤ්ඤා නැත්නම් නික්ලස් බවට පත්වීම පිණිස පවතින්නේ. අභිඤ්ඤාර පංචාභිඤ්ඤා කියන එක නෙමෙයි. අවබෝධය පිණිස. අතහවබෝධය පිණිස. නිවන් පිණිස පවතින්නේ. අන්න අපිට භාවිතයක් සහ බහුලීකතයක් කරන්න තියෙනවා බොහෝ කොට. ඒ වර්තමාන ජීවිතයේ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් භාවිතා කළ යුතු බොහෝ කොට භාවිතා කළ යුතු දෙයක් තමයි ධර්මය කියන්නේ. එහෙනම් ඒ ධර්මයේ කියන පදයට ත්‍රිපිටකය තුළ දීලා තියෙන අර්ථය බොහෝ යන තියනවාද? ධර්මයේ දකීද බුදුන් දකී කියන්නම් දන්නවා. නමුත් ධර්මයේ පන්සලේද පොතකද තියෙන්න ඕන, අතීතයේද තියෙන්න ඕන, අනාගතයේද තියෙන්න ඕන. ඇයි මම ජීවිතයට ධර්මය කියලා කියන්නේ? ආහාර ජීවිතයට, ඇඳුම් පැළඳුම් ජීවිතයට, කෑම බීම නිවාස ජීවිතයට, රැකියාව ජීවිතයට ඒ වයින් ලබා දෙන්නා වූ සහනයට වඩා වැඩි සහනයක් හෙවත් දුක් පීඩා අයින් කිරීමක් ජීවිතය තුළ ධර්මයේ සරණින් සිදුවෙන නිසා. ඒ නිසා ධම්මං විනා නත්ති පිතාච මාතා කියලත් බුදුරජාණන් වහන්සේම අදාරලා තියෙනවා. ඒ අම්මා තාත්තා නැහැ කියන එක නෙමෙයි. සසර කතරින් අතරමැදීම සඳහා ඔබට ධර්මයක් සරල වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉතින් තව ලස්සන වචන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මිනිස් සමාජයට එල්ල කළා වූ උපහාසත් තින අපහාස නෙමෙයි. යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති මුහුත්තං පිචේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කියලා දෙකක් පෙන්වලා තියෙනවා. ප්‍රඥාවන්තයෙක් මොහොතක් පණ්ඩිතින් පෛරුපාසනය කරයිද වහා ධර්මයේ දැනගන්නවා. දිවේ ගෑවුන හොද්දේ රසය දැනගන්නවා වගේ. ජීවිත කාලයක්ම බාලපුද්ගලයෙක් පණ්ඩිතින් බසුරු කරයිද ධර්මයේ දැනගන්නේ හරියට ගෙවෙන කල්ම හැඳිකාපු හොද්ද වගේ. හොද්ද හැඳිකාපු හැන්ද වගේ. අනර අප්පකායේ සත්තා නිකන් හැන්ද වගේ. හැඳිනම් ගන්නවා හැබැයි රහ දැනෙන්නේ නැහැ හොද්දේ. බහුතරා සත්තා දිව වගේ. ඔබ කැමතිද හැන්ද වෙන්නද දිව වෙන්නද? අනේ අපි නම් ධර්ම දේශනා කරන්නේ හැන්ද වෙන්න නෙමෙයි දිව බවට පත් වෙන්න. වහා ධර්මයේ දැනගනි. වහා දැනගන්නවා නම් ඒකට හුඟක් විශාල ප්‍රමාණයක් තියෙන්න බෑ. ටිකක් වෙන්න ඕන වහාම දැනගන්න. මට තේරෙන්නේ ධර්මය කියන ටිකයි කියලා. ඒක පැහැදිලි කරු ආකාර ගොඩයි. අවුරුදු 35 80 දක්වා මේක පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා මම දකිනවා ධර්මයේ පැහැදිලි කළේ ත්‍රිලක්ෂණය තුලින්. චතුරාර්ය සත්‍ය තුලින්. පටිච්චසමුප්පාද නිරෝධය තුලින්. සතර සතිපට්ඨානය තුලින්. කර්මක්ෂය කිරීමේ කර්මය තුලින්. මරණ සතිය තුලින්. අප්‍රමාදය තුලින්. ඔය ඕන එකකින්. ඒ එකකින් ඔබ මේක දැනගන්න ඕන. අන්න එහෙම ඒ සුත්වා ධාරේති අසලා ධාරණය කරන්න ගියාම ප්‍රතිඵල ලැබෙනවා. දැන් ධර්මයේ ප්‍රතිඵල නැත්තේ ඇති අහනවා විතරයි ධාරණයක් නැත නිසා. මේ ප්‍රතිඵල වලට මොනවද කියන්නේ? සම්මාන කියලා කියනවද? ලකුණු කියලා කියනවද? ධර්මය අසා දැරීමෙන් ලැබෙන ප්‍රතිඵල සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගඵල පිළිවෙලින් ලෝකෝත්තර තැන තීම.
වර්තමාන සමාජයේ පුහුදුන් භාවය තුළ පහළ තැනක ඉහළ දක්වා සීලයේ ඉන්න උගත්තු බුද්ධිමත් වන තරම් ඉන්නවා. අර කියන දේ ලැබිලා තියෙනවද? අනාගතයට ප්‍රාර්ථනා කර කර ඉන්නවද? එන අපට මේ ලැබී තිබෙන අවස්ථාව මිනිසත් බව ලැබී පවතිනවා. වෙනදා නැති උද්‍යෝගයක් පවතිනවා. බොහෝ දෙනා පැහැදිලි කරනවා. ඒවැ තම තමන් දන්න මට්ටමින් පැහැදිලි කිරීමක් තියෙනවා. අග සම්පූර්ණයෙන් පැහැදිලි වුණාට ඔබේ අවබෝධය තුළ ඔබටත් එහෙනම් මේ සුත්තාදාරේති කියන තැනට එන්න පුළුවන් වෙනවා. නම් ඔබේ අවබෝධයක් වෙන්න වෙනවා. ගුරුවරයා පන්තියට විෂයක් උගන්වනවා. ගුරුවරයා ලිව්වොත් එහෙම ලකුණු 99ක්ම ගනී. නමුත් ශිෂ්‍යෝ 70 85 සිට බිඳුව දක්වා ගන්නවා. ඒ ඉගෙන අහගෙන හිටියේ නැති හින්දාද? නෑ. අහගෙන නම් හිටියා තේරුම් ගත්තේ නැති නිසා වුන් ලබන ප්‍රතිඵල වෙනස් වෙනවා. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ නැමැති ගුරුවරයා ධර්ම දේශනාවලින් උගන්වනවා. ඒ ඔබේ අවබෝධය බවට පත් කරගත්තාම ඒ ධර්මයේ ගුරුවරයා බවට පත් වෙලා ඒ සරණ ඔබට ලැබෙනවා. එහෙනම් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වලින් ගෙනත් දෙන්නා වූ දුකින් මිදෙන්න ධර්මයේ සරණ වෙන්න ඕන. එහෙමයි. එතකොට එහෙමනම් මේ පදයට පෙන්වන දේ මේ පදයෙන් පෙන්වන දේ මාර්ගෝපදේශකත්වයේ ග්‍රන්ථවල සූත්‍රවල තියෙන්න පුළුවන් අනුගමනීය ප්‍රතිපදාවවත් ධර්මයේ ඔබ ළඟ තියෙන්න ඕන. අවාසනාවකට ඉබඳු ගැඹුරු අර්ථයකින් නෙවෙයි අපි කටේ කිසිදු යන්න ඉස්සර වෙලා ධම්මසරණං ගච්ඡාමි කියපු තැන ඉඳලා කියන්නේ. මොකට කියනවද මොනවා කියනවද දන්නේ කියනවා. මිනිසාට ජීවත් වෙන්න ගිහින් අටලෝ දහමට අයිති දුක්ඛන්දරාවක් චිත්තාභ්‍යන්තරයේ තිබී හටගෙන බාධ විඳවනවද? ඒ දුකින් මිදීමට තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ධර්මයේ සරණින් මිදෙන්න කියලා. ධර්මයේ සරණින් මිදෙන්න ඕන. එහෙනම් මේ වචනයක් අපි හදමු. කර්මයේ සරණින් දුක රැස් වේ නැත්නම් භව ගමන සකස් වේ. ධර්මයේ සරණින් දුකින් මිදේ. නමුත් හදවතෙන් අහලා බලන්න කර්මයේ සරණ ධර්මයේ සරණ බවට පත් කරගෙන නැද්ද කියලා බොහෝ දෙනා. කර්මයෙන් ලැබෙනා වූ විපාකවල තිබෙනා වූ සැපවත් බව ධර්මයේ සරණ කියලා හිතන් ඉන්නවා. එහෙනම් ධර්මයේ දැනගන්න මොනවද දැනගන්න ඕන? බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද වයස කීයද පරම්පරා මොකක්වත් දැනගන්න ඕන නැහැ. අපි හිතන ඒව දැනගන්න ඕනයි කියලා. බුදුරජාණන් වහන්සේ මිනිස් සිත විවරණය කළේ කෙසේද? එතකොට ඔබත් මිනිස් පවුලට අයිති කෙනෙක් ඔබට සිතක් තියෙනවා. ඔබේ සිතේ හැටි තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. ඔබේ සිත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පෙර ආත්ම දෘෂ්ටියට අහු වෙලා සිත කෙලෙසිලා සිත භවගාමීත්වයට අහු වෙලා සිත ප්‍රමාදයට අහු වෙලා ඒක දන්නේ නැහැ. තථාගතවරු මේ සම්බන්ධයෙන් මේ ඔබේ තියෙන දුර්වලකම පෙන්වා දෙනවා. එවිට ඔබ ප්‍රමාදී පුද්ගලයෙක් බවට ඔබට තේරේවි. ඔබ බාලයෙක් බවට තේරේවි. ඔබ භවගාමියෙක් බවට තේරේවි. ප්‍රමාදියා නම් අප්‍රමාද වෙන්න ඕන, බාලයා නම් පඬිතෙක් වෙන්න ඕන, භවගාමියා නම් භව නිරෝධයක් වෙන්න ගාමියෙක් වෙන්න ඕන. අන්න ඒ ටික දැනගන්න ඕන. කෝක හරි එකකින්. ඒ සඳහා තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල පෙන්වලා තිබෙන්නේ ජීවිතේ පුරාම ජීවත් වෙන එක් පුද්ගලයෙක් මුත් කරගත්තා වූ ශික්ෂණයක් නෙවෙයි. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට උදා වෙමින් නැසෙන වර්තමානයක් තුළ ඇති කරගත යුතු ශික්ෂණයක්. අන්නේ ශික්ෂණ ප්‍රතිපදාවට එන්න පුළුවන් අය තමයි අර ඒ අප්පකා සත්තා වෙන්නේ.
අල්ප සත්ව කෙනෙකුට එතකොට ධර්මයේ අසා ධාරණය කරන්න පුළුවන් වෙනවා. ධාරණය කියන්නේ මතක තබා ගැනීම නෙමෙයි දරා ගන්න පුළුවන් වෙනවා. අර ධර්ම ධර කියන්නේත් ඒක වෙන්න ඇති. දරණ කියන අර්ථය. එහිදී මොකද වෙන්න ඕන? එහිදී ඔබේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕන. ඔබේ සිත පිරිසිදු වෙන්න ඕන. ඔබේ ආධ්‍යාත්මික පරිහානිය නතර වෙලා ආධ්‍යාත්මික පාරිශුද්ධියට පත් වෙන්න ඕන. ආධ්‍යාත්මික කියන වචනෙන් පෙන්වන්නේ ඇතුළත ඇති කියන අර්ථය. දැන් ඔය X කිරණ එහෙම යවලා බැලුවොත් එහෙම ඔබ පිටපැත්තේ පෙනුනේ නැතුව ඇතුළත තියෙන දේවල් හොයාගන්න පුළුවන්. ඒ ඇතුළත තියෙන දේවල් නෙමෙයි අපි කතා කරන්නේ සිත ඇතුළත තියෙන දේවල් සම්බන්ධයෙන් අපට දැනෙනවා සමහර වෙලාවට තියෙන බව. නමුත් ආවහම ඉවර කරගන්න පාලනය කරගන්න වහල් නොවී ඉන්න තේරෙන්නේ නැහැ. මොනවද ඔබේ සිත ඇතුලේ පවතින්නේ? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, හිංසාව, ඝාතනය. ඒව නැද්ද? ඒවා ධර්මයේද? අවේරේනච සම්මන්ති අන්න ධර්මයේ වෛර නොකිරීම. මේ නිසා ධර්මයේ පදයට විවිධ අර්ථ තියෙනවා. එක තැනකින් අරන් බලන්න ඕන. ඔය බුරුම රටේ හිටියා වූ හිමිනමක් සම්බන්ධයෙන් තිබෙනවා ආචාන්චා කියලා නමක්. 80 ගණන් වල 70 ගණන් වල ලංකාවේ මේ පොත් පරිවර්තනය වෙනවා කියවලා තියෙනවා. මේ එක පොතක තියෙනවා අනිත්‍ය හේවත් ධර්මය කියලා. ඒක අහලා පාඩම් කරගත්තා නෙමෙයි මම මට ඒක මගේ අදහසට ගැලපෙන පදයක් වශයෙන් මේ පොත හම්බ වුණා. මමත් කල්පනා කරනවා මිනිසා දුකින් මත මුදවන්නේ අනිත්‍ය නැමැති ධර්මයෙන් කියලා. හැබැයි එතකොට එහෙනම් අනිත්‍ය දැනගන්න ඕන. පාසලෙන් අධ්‍යාපනයෙන් මවගෙන් පියාගෙන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දැනගන්න ඕන. මෑතදී කරපු ධර්ම දේශනාවක් තුළ මම මේකට සාක්කියක් සපයලා තියෙනවා මතක් කරගන්න. අට්ඨාන මේතම් භික්කවේ කිංචි දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංකාරං නිච්ඡතෝ උපගච්ඡයන් තානං නේතං නවිජ්ජති. අන්න දිට්ඨි සම්පන්න පුද්ගලයට කිසියම් සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නවද? ඒක වෙන්න බෑ. අන්න මම ඔය කියන තැන තියෙන තැන ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයයි කියලා කියන්නේ මාර්ගඵලලාභී සෝවාන් වලින් එහාට ඉන්න අයට. ඔවුන්ට සංඛාර නිට්ටය නැතිලු. ඒක වෙන්න බෑම ගන්න නැතිලු. හැබැයි පෘථග්ජන පුද්ගලයෙක් සංඛාරයක් නිට්ටය කොට ගන්නවද? ඒක වෙන්න පුළුවන්. දැන් එහෙනම් සෝවාන් වීම යනු අනිත්‍ය තේරීම නේද? ඔබ කටේ කිසිදු දෙයක් ඉස්සලා අනිත්‍ය ඉගෙන ගත්ත දැන් සෝවාන් වෙලා දින්නේ. මේ සමාජයේ බෞද්ධ දරුවෝ අනිත්‍ය තේරුම් ගත්තේ කටේ කිසිදු දෙයක් ඉස්සර වෙලා. එහෙනම් ඔක්කොම සෝවාන් නැතිනේ. නෑ. ඔබ දකින ඇසෙන් දකින ද්‍රව්‍ය වස්තුන්ගේ අනිත්‍ය වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළා වූ සංඛාරයන්ගේ අනිත්‍ය බලන හැටි පිළි අරගෙන දැන් ආන් දරනවා කියන්නේ ඒක තමයි. ධාරේත කියන්නේ ඒක තමයි. අනිත්‍ය දරන්න ඕන. එතකොට අපි එහෙමනම් ගොඩාක් දුර එන්න වෙනවා. අපි ඉන්න තැන ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ තැන දක්වා අවබෝධයෙන් එන්න වෙනවා. අපි ඒක තමයි මේ පැහැදිලි කරන්න වදාරන්නේ. ඒක අනුගමනය කරන පුද්ගලයන් දුර්ලභයි කියලා කියන්නේ. අපිට මේ සමාජයේ බෙදුවොත් එහෙම කොටස් වලට ගිහි අය අනුගමනය කරන්නේ නැහැ, පැවිදි අය අනුගමනය කරනවා කිව්වොත් හරියද? ස්ත්‍රීන් අනුගමනය කරන්නේ පුරුෂයින් අනුගමනය කිව්වොත් හරියද? භික්ෂු භික්ෂුණී අනුගමනය කරනවා, උපාසක උපාසිකාවන් අනුගමනය කරන්නේ නැහැ කිව්වොත් හරියද? මේ මම පුද්ගල බෙදීම් පෙන්නන්නේ.
නෑ. ආර්ය පුද්ගලයන් අනුගමනය කරනවා අනාර්ය පුද්ගලයන් අනුගමනය කරන්නේ නෑ. ඔන්න ඔය අනුගමනය ප්‍රතිපදාවට යන්න පුළුවන් වෙන සීමාවක් කඩයිමක් තියෙනවා. විශ්වවිද්‍යාලයන්ට කඩයිම් ලකුණු තියෙනවා. ශිෂ්‍යත්වය පාස් වෙන්න කඩමින් ලකුණු තියෙනවා. බවගහම නිමා කරන්නට ප්‍රවිෂ්ඨ වෙන්නටත් කඩයිමක් තියෙනවා. එතකොට අපට තේරුම් ගන්න වෙනවා සක්කාය දිට්ඨි කියන පදයට අදාළ දේ ඔබ ළඟ තියෙනවද ඔබ ඒක පිළිගන්නවද නැද්ද කියලා. දැන් ඉතින් අර පාසල් පොත ඔබට පාඩම් කරපු වචනය අරගෙන දන්නවා කියලා හිතන්න එපා. ඒක සුපුංචි අර්ථයක් මටත් මතකයි ඉගෙන ගන්න මම මගේ කියන හැඟීම. මොනවද සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා කියන්නේ? මට මම නම් කියලා තියෙන්නේ අරමුණු වල බැඳෙනවා. අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවා. එහෙනම් අරමුණ තුල තියෙන්න ඕන සක්කාය දිට්ඨිය. අරමුණ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? අරමුණ විග්‍රහ කරලා තියෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් බාහිර දේවල් වල උදව්වෙන් සිතේ පහළ වෙන දෙයක් විදිහට. එතකොට ඒ අරමුණට කියන නමක් නේ සක්කාය කියන්නේ. ඒ අරමුණ තුල සිදුවෙන ක්‍රියාකලාපය අපි මේ ධර්ම දේශනා තුල පැරණි ධර්ම ශ්‍රවණය කළ අයට රූප වේදනා සංඥා සංකාර පහක් ඔස්සේ විග්‍රහ කරලා තියෙනවා. අරමුණ තුල සිදුවීම පහකට බෙදලා තියෙනවා. මෙන්න මේ අරමුණට එන දේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් වශයෙන් සසරට බැඳෙන හැටියට පාවිච්චි කරනවට සක්කාය දිට්ඨිය සංයෝජනය කියලා කියනවා. අරමුණ පාවිච්චි කරනවා සසරට බැඳෙන්න අනාගත ඵලයක් උපදින හේතුවක් තියන්න. ඒ නිසා තමයි සක්කාය දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ. ඔබ එහෙනම් මේ සංයෝජන බැමලින් මෙහා පැත්තේ සංයෝජන වල ඉන්න කෙනෙක් නේ. එනම් බුදුරජාණන් වහන්සේ සක්කාය කියලා තියෙන්නේ මොකේද කියලා බලන්න. සක්කායං චෝ වික්ඛේ දේසිස්සාමි සක්කාය සමුදයං ච නිරෝධං ච නිරෝධගාමිනී පටිපදාං ච. සක්කාය. මොකද්ද සක්කාය කියලා කියන්නේ කියලා අහපුවම සක්කාය කියන්නේ මේකයි. නෑ එහෙම දේශනා කරලා නෑ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඔන්න ඔබ ඉන්න තැන. ඔබ පංච උපාදානස්කන්ධය නැමැති වාහනේ නැගී යානේ නැගී පව් එකතු කරමින් පින් එකතු කරමින් ධානය එකතු කරමින් භවගාමී වෙලා. ඔබට මේ යානෙන් බහින්න ධර්මය ඕන නැතුව වෙන පඩිපෙලක් නැහැ. මේ කරුණු තමයි අපි අවබෝධ කරගන්න ඕන. එහෙමනම් ධාරණය දරා ගැනීම කියන එකේදී මොකද්ද වෙන්න ඕන? අත්තානු දිට්ඨින් ඌහච්ච හෙවත් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න ඔබට අවබෝධයක් තියෙන්න වෙනවා. පැමිණීම නම් අද නෙමෙයි කලේ. සංසාරෙම කලේ ඒක තමයි. පැමිණීමට කියනවා භවගාමී ප්‍රතිපදාව හෙවත් අනුසෝතගාමී කියලා. බැහැර වෙන ප්‍රතිපදාවට කියනවා ධාරේත ධර්මයේ දරනවා කියලා. අන්න ධර්මයේ සරණින් තමයි බැහැර වෙන්න පුළුවන්. දැන් අර දිට්ඨි සම්පන්න පුද්ගලයා පිළිගත් අනිත්‍ය මොකද්ද? තේරුම් ගත්ත හැමෝටම තේරෙනවා. අනිත්‍යයක් තේරුම් ගන්න. ඔහු පිළිගත්තේ ඔබේ ඇහැට පේන බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම මල් පරවීම නැමැති අනිත්‍ය නෙවෙයි. ඔහු පිළිගත්තේ කිංචි සංකාරං සංඛාරයන්ගේ ඔහුගේ සසර පිළිගැනීම නිත්‍ය ඔහු දැන් පිළිගන්නවා අනිත්‍ය. ඔහු සසර ආවේ අපාය ගියා නම් අපුණ්‍යාභි සංකාරය නිත්‍ය නිසා.
කාමසුඛිත ඉපදුනා නම් පුණ්‍යාභි සංකාරය නිත්‍ය නිසා. බඹලෝ හිටියා නම් ආනිජ්ජාභි සංකාරය නිත්‍ය නිසා. අනිච්චතෝ උපගච්ඡෙය්‍ය නේතං තානං විජ්ජති පෘථග්ජන පුද්ගලයකට වෙන්න පුළුවන්. දැන් මේ දේශනාව කෙලවරට එනකොට මට කියන්න තියෙන්නේ මේ අපි අදාළ පැහැදිලි කරන්න ආපු කාරණේ ඔස්සේ නම් අර සංඛාරයන්ගේ අනිත්‍ය පිළිගැනීම, හදවතින් පිළිගැනීම. පිළිගැනීමෙන් පසු අනුගමනය කිරීම. එතකොට අර ආචාන්චා හිමියන්ගේ අනිත්‍ය හේවත් ධර්මය කියන පදේ අර්ථය හරි නේද? මේ කලක් තිස්සේ අපි කියන දේවල් මේ තවත් සරල කරමින් කියන්න හදන්නේ. නමුත් මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔබට ලබා දෙන සුන්දරත්වයේ තරම ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබ මේක සෙල්ලමක් කරලා හිතන් ඉන්නවා. භාවිතා කරන්න ගන්නෙ නැහැ. මේ ධර්මතාවය විසින් ඔබේ හිතේ ඔබට දුක් ගෙනත් දෙන්න තියෙන හේතු සියල්ල දවාලන බව, ඡය කරලවන බව, ඔබේ නොමිනිස්කම් මරා දමින් ඔබට මිනිස්කමක් මතු කර දෙන බව තේරෙනවා නම් ඒක කොච්චර සුන්දරකද කියලා හිතෙනවද? අධර්මයක සරණින් අසුන්දර වෙන මිනිසුන්ගේ හදවත් ඒ ජීවිතය තුළම ධර්මයක සරණින් සුන්දර බවට පත් කරන්නට බුදුරජාණන් වහන්සේ දරූ උත්සාහයක්, මානව හිතවාදී උත්සාහයක් මේ. මතක තබා ගන්න. මානව හිතවාදී උත්සාහයක්. ඉතින් ඒ උන්වහන්සේ උදෙසා අපට වැඳුම් පිදුම් කරලා, මල් පහන් පූජා කරලා, පිළිම තනවලා, ආරාම තනවලා, තව දේවල් කරලා සංකාර රැස් කරන්න පුළුවනි. ඒවා කළයි කියලා උන්වහන්සේට අපට සංකාර නිරෝධ කරන ඥානය ලබා දෙන්නේ නැහැ. එතකොට එයින් ලැබෙන ඒවා අපට කියනවා ආමිස විපාක, භවගාමී විපාක කියලා. භවගාමී විපාකයේ ප්‍රතිඵලයක් වශයෙන් භව නිරෝධගාමී ප්‍රතිඵල ලැබෙනවායි කියලා බොහෝ දෙනෙක් තාමත් උපකල්පනය කරනවා සමාජයේ. නමුත් අපට ඒ ප්‍රතිඵලය ලබා දෙන්නේ ඒ උදෙසා බුදුන් වහන්සේ උදෙසා ආමිසෙන් පිදීමෙන් නෙවෙයි, ප්‍රතිපත්තියෙන් පිදීමෙන්. ඔය ධම්මං සරණං ගච්ඡාමි සහ ප්‍රතිපත්තියෙන් පිදීම කියන එක දෙකක් වෙන්න එකක් වෙනවා. ඉතින් මට මොනවද කියන්න තියෙන්නේ මේ සමාජයට? තම තමන්ගේ අවබෝධය බවට පත් කරගන්න, අවබෝධයට පත් කරගත්තාම ඔහු අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙයි. අනර සුත්වා ධාරේති තේරුම් අරගෙන තමයි දරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් එදත් අදත් ඉදිරියටත් සමස්ත සමාජය ආරම්භ බැලුවොත් ඒකේ 100% සුත්වා නධාරේති විරස තමයි වැඩි. ඉතින් ඒ නිසාම ලෝකයේ දුක වැඩි. මොකද ධාරේති නම් දුකින් මිදෙන්න බෑ, උන් සමාජය දුකටපත් කරනවානේ. කලින් කලට මේ ප්‍රතිශතය 100 ගාණක් ඉහළ යන්න පුළුවන්, නමුත් 100%ක් හැදෙන්නේ නැහැ කවදාවත්. 100%ක්ම අනුගමනය නොකරන්නන් වෙනුවෙන් 101ක් අනුගමනය කරන්නන් බවට පත් වෙලා 2, 3, 4, 5 ඔස්සේ 10ක් 15ක් 20ක් විතර දක්වාවත් යන්න පුළුවන් නම් මේක මම දකින්නේ විප්ලවයක්. මිනිස් මනස තුළ කරන්නා වූ විප්ලවයක්. ධර්මික සරණි. ඒ විප්ලවේ නැත්තම් ඒ සරණේදී සංසාර බන්ධන සුණු විසුණී යනවා. දුක්ඛ බන්ධන සුණු විසුණී යනවා. ඒ තරමට මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ සොයා ගැනීම විශිෂ්ටයි. සොයා ගැනීම විශිෂ්ටයි. භාවිතයේ තොර වීම නිසා යටපත් වීම තුළ අක්‍රියයි. ඉතින් අපි මේ බුදු සසුන රැක ගන්න කියලා බාර දෙන්නේ කාටද?
දෙවියන්ට බාර දෙනවා, තව තව කට්ටියට බාර දෙනවා. ඔය ගීතවලක් තියෙන්නේ. මට නම් තේරෙන්නේ නැහැ බුදු දෙවියන්ට රැක ගන්න පුළුවන්ද කියලා. මේක රකින්නේ ධර්මය අනුගමනය කරන අය. වෙන කාටවත් මේක රකින්න බෑ. ධර්ම අනුගමනය කරන්නේ නැත්නම් ධර්මය යටපත් වෙනවා, එතකොට පිරිහෙනවා. ඒ නිසා ඔය බුදු සමය දේවවාදී නෑ. මේ ආධ්‍යාත්මික විමුක්තිය ශික්ෂණය මේ නැත්නම් සසුන කියන එකේ රැකීම තියෙන්නේ ධර්මය අනුගමනය කරන්න. ඒක තමයි රැකෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලෙන්ගතුයි නම් ඒ ධර්මයේ සත්‍ය කියලා පිළිගන්නවා නම් ඔබ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් බුදු සසුන රකින්නෙක් බවට පත් වෙන්න. දිගින් දිගට අනුගමනය කරනවා නම් තවත් අවුරුදු 1000ක් 10000ක් 50000ක් ලක්ෂයක් ලක්ෂ 5ක්ම ඒ අනුශාසනාව රැකිලා ප්‍රයෝජන ගන්න අය ඉන්න පුළුවන්. අනුශාසනාවක පැත්තකින් තියලා අපි නිත්‍ය සුඛාත්මේ ධර්මය වශයෙන් පිළිගත්තොත් එහෙනම් ඉතින් අර කියන විදිහට ඒක බාර දෙන්න වෙන කාටවත් තමයි. එසා ඔබේ වගකීම තේරුම් අරගෙන ඔබේ භාරයේ තේරුම් අරගෙන ඔබ බාර ගන්න වගකීම. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ සම්බුදු සසුන රැකීමේ වගකීම මමත් බාර ගන්නවායි කියලා. ඒකට ඔබට කවුරුත් වැටුප් ගෙවන එකක් නැහැ. නමුත් ඔබට ඒකට ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා, ලෝකෝත්තර ප්‍රතිඵල කියලා දෙයක් ලැබෙනවා. එහෙමනම් ඒකෙන් සිදුවෙන දේ තමයි ඔබට දුක් උපදවන්න ඔබේ හිත තුළ සංගවාගෙන තියෙන හේතු ටික සියල්ල ධර්මයේ සරණින් දියවි දැවි පිලිස්සී යන එක. ඒවට කියනවා ඒ දුක් වලට හේතු වලට කෙලෙස් කියලා. ඒවා නැති වෙනවට කෙලෙස් නැසනවා කියනවා. ධර්මයේ සරණින් වෙන්න ඕන ඒක. නමුත් පාප ශික්ෂාපද හෝ පුණ්‍ය ශික්ෂාපද හෝ තවත් ශික්ෂාපද සරණකින් එකම ක්ලේශයක්වත් නැසෙනවා කියලා මම දකින්නේ. එබැවින් මේ යුගයේ ඔබ ඉපදුනේ ලෞකික මිනිසුන් යන මාර්ගයේ විතරක් ගිහින් ඒ දේවල් හිමි කරගන්න විතරක් නෙමෙයි කියලා හිතලා ඔබේ කන ඊට වඩා වාසනාවන්තයි කියලා හිතලා සවන් දීලා තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවක් ඔස්සේ වඩාත් ප්‍රතිපත්තිකාමී මිනිසුන් බවට පත් වී නිවන සැනසෙන රටක් ලෝකයක් බිහි කරන්නට කොටස්කරුවන් වන්නට වීරියක් ඇති කරගන්නට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව මෙතේ අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව රූපවාහිනිය මගින් ප්‍රඥානාලිකාව මගින් විකාශනය කරන අනුග්‍රහක දායකත්වයේ දරා තිබෙනවා අංක 516 ලිපිනයෙහි පදිංචි 50 වන ධම්මජනයේ යෙදෙන රිද්මා ජයසිංහ මහත්මයට ආශිර්වාද කොට සෙත් පැතීමටත් වසර කීපයකට පෙර මියගිය එස් විල්වරාජ් පියාණන් සහ අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිව සිටි අපවත් වී වදාළ හග්ගමුවේ විසාකා සිල්මාතාව සිහිපත් කොට අවශ්‍ය නම් පින් පැමිණීම සඳහා මල්ලිකා ජයවීර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමටත් කියන ප්‍රධාන අරමුණු වලින් යුක්තව මෙම ධර්ම දේශනාවේ කරුණු පැහැදිලි කිරීමේ අවබෝධය ලැබීමෙන් ඊටමත් ඉක්මන් භවයකදීම සියලු ඥාතීන්ට සහ සියලු ලෝකවාසීන්ට ධර්මාවබෝධය ලබා ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හෝ අනාගතයට හැම දිනාටමත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් තමයි ධර්මාවබෝධය ලැබිලා සතර ගමන කෙලවර කරන්නට අවස්ථාව සැලසෙන්නේ. දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටද ප්‍රඥානාලිකාවේ සභාපති ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටද මේ කටයුතු කරගෙන යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා සාසෙත් පතනු ලබනවා. එබැවින් මෙම ධර්ම දේශනාවේ අනුග්‍රහක දායකත්වයේ දරූ හැමදෙනා උපන්දින සමරමින් ධර්ම දානයක් ලබා දුන්නා නම් ඔවුන්ට සුබ උපදිනයක් සමග දීර්ඝායුෂ වේවා. නිදුක් නිරෝගී සුව චිරදිනයේ ප්‍රාර්ථනා කරන් ඒ අර නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා. මියගිය ඥාතීන් සිහිපත් කරමින් ගෞරව කළා නම් ගෞරවයක් ලැබේවා.
අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරගන්න අවශ්‍ය කරුණු පෑදේවා. පරලෝසෙපත් ඥාති වර්ගයාට මතු උපදිනා ජීවිතවලදී මිනිසත් බව ලැබී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණක අවබෝධය තුලින් සතර ගමන කෙලවර කරන්නට අවශ්‍ය ධම්මග විවර වේවා. අපටත් මෙම නාලිකාවටත් මේ සදහම් කර්තව්‍ය තවදුරටත් කරගෙන යාම සඳහා නව වසරේ වඩාත් ශක්තියක් ධෛර්යයක් ලැබේවා කියලා ඔබගේ ආශිර්වාදය අපත් පිළිගනු ලබනවා. හැමදිනාටම සද්ධර්ම අවබෝධය තුළ සංසාර දුක්ඛය කෙල කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැමදිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං